समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मं सवන कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ යං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සේයතාපි භන්තේ භලවා පුරිසෝ තින්හේන සිඛරේන බුද්ධානං අභිමත්තේය ඒවමේව කෝමි භන්තේ අදිමත්තා වාතා මුද්ධානං හනන්ති ශ්‍රද්ධා සම්පන්න ප්‍රඥාවන්ත ගුණගරුක සුපින්වත්නි අදත් මේ රාත්‍රී කාලයේදී අපේ නිත් ශ්‍රාවක පින්වත් ඔබ සියලු දෙනාටම මේ උතුම් තථාගත ධර්මය ලෝකේට සංනිවේදනය කිරීම සඳහා මුළු මහත් ලෝකයටම ශ්‍රවණය කරන්නට අවශ්‍ය කරන ධර්මදේශනාවෙහි පින්වන්ත දායකත්වය ලබා දෙනවා කුරුණෑගල උඩදිගන අචලා තුසාරි කැප්පෙටිපොළ ඒ වගේම නන්දා විජේවර්ධන මහත්මිය හේරත් හල්මිල්ලෑව කැපිතිගොල්ලැවී පදිංචිව සිට මහනුවර පදිංචි හින්බණ්ඩා කොටබේවත් මහතා සහ මාලනී මෙනිකියේ මහත්මිය ඇතුළු දූදරු පිරිස විසින් ඒ වගේම බලංගොඩ මලිදු හાર્ඩ්වෙයාර්හි හේමමාලී සහ ඇගේ පවුලේ සෑම දෙනා විසින් විශේෂයෙන් මේ වෙලාවේදී මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ පින්වන්ත දායකත්වය ලබා දීම සිදු කරනවා. අද මේ උතුම් දේශනාව සඳහා දායකත්වය දරපු පින්වත් ඔබ සියලු දෙනාටමත් තථාගත ධර්මය ශ්‍රවණය කරන හැම දෙනාටමත් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් යහපතක් සිද්ධ වේවා කායික මානසික නිදුක් නිරෝගී භවම ඇති වේවායි කියලා මුලින්ම ප්‍රාර්ථනා කරන්නේ දැනට ශ්‍රී ලංකාවේ සහ විශේෂයෙන් ලෝකේ පුරාම ව්‍යාප්ත වෙලා තිබෙනා වූ අතිශය භයානක අපේ ජීවිතයට වඩාත් පීඩාකාරී විදියට අපේ ජීවිතයට කිසියම් ආකාරයක අවිනිශ්චිත බවක් ඇති කරන කොරෝනා වසංගත තත්ත්වය මුළු මහත් ලෝකෙන්ම තුරන් මේවායි කියලා කියන මේ උදාරතර හැඟීම මේ ආධ්‍යාත්මික ශක්තිය මේ වෙලාවේදී අපි මුළු මහත් ලෝකයටම මුදා හරින්නට එසේ නැතොත් ඒ සත්‍යක්‍රියාව මුලින්ම සිදු කරන්නට මම කැමැතියි. පසුගිය දින කීපය පුරාවටම ලංකාවේ සහ විදේශ රටවල් වල ජීවත් වන බොහෝ දෙනෙක් අපට කතා කරමින් අපේ ධර්මදේශනාවන් පිළිබඳව සඳහන් කළා. ඒ සියලු දෙනාටමත් මේ වෙලාවේදී පින් අනුමෝදන් කරන ගමන් අපට යම් යම් ආකාරයේ උදව්පකාර කිරීම පිළිබඳව විශේෂයෙන් පොහොය සීමාවක් සකස් කිරීම සඳහා පටන්ගත් වැඩ කටයුත්තට අපට උදව්පකාර කරපු තාමත් උදව්පකාර කරන හැම දෙනාටමත් මේ වෙලාවේදී සෙත් පතමින් මුලින්ම තෙරුවන්ගේ අනන්ත ගුණය සිහිපත් කරමින් අපි බුදු ගුණ සත්‍යක්‍රියාවත් තෙරුවන්ගේ සත්‍යක්‍රියාවත් මුලින්ම සිදු කරමු. බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ සත්‍යයි බුදු ගුණ සත්‍යයි බුදු ගුණ සත්‍යයි ධර්ම රත්නේ ගුණ අනන්තයි ධර්ම රත්නේ ගුණ අනන්තයි
ධර්මරත්නේ ගුණ අනන්තයි ධර්මරත්නේ ගුණ සත්‍යයි ගුණ සත්‍යයි ගුණ සත්‍යයි මහසංගරුවනේ ගුණ අනන්තයි මහසංගරුවනේ ගුණ අනන්තයි මහසංගරුවනේ ගුණ අනන්තයි මහසංගරුවනේ ගුණ සත්‍යයි ගුණ සත්‍යයි ගුණ සත්‍යයි තුනුරුවන්ගේ ගුණය බලය ශක්තිය සත්‍යයි 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 මේ උතුම් සත්‍ය බලයෙන් මේ උතුම් සත්‍ය බලයෙන් ආගේ කායික මානසික සුවය ඇති වේවා මේ උතුම් සත්‍ය බලයෙන් මේ උතුම් සත්‍ය බලයෙන් මාගේ දූ දරුවන්ගේද සියලු සත්ත්වයන්ගේද කායික මානසික සුවය ඇති වේවා මේ උතුම් සත්‍ය බලයෙන් මේ උතුම් සත්‍ය බලයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. පින්වත් ඔබ සියලු දෙනාටම තමන්ගේ ජීවිතේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නටත් විශේෂ වශයෙන් තමන්ගේ ජීවිතේට කායික මානසික නිදුක් නිරෝගී බව සඳහාත් මේ උතුම් දේශනාවත් මේ උතුම් සත්‍යක්‍රියාවත් ජීවිතයට එකසේම ශක්තියක් වේවායි කියලා මුලින්ම ආශිර්වාදය කරන්න කැමැතියි. අද අපේ පින්වත් හැම දිනාටම මේ රාත්‍රී කාලයේදී තථාගත ධර්මය sannivedanaya කරන විට මා යොදාගත් ගාථා පාඨය අංගුත්තර නිකායේ චතුර්ථ භාගයේ චක්ක සත්ත නිපාතයට අයත් උතුම් දේශනාවක්. මේ දේශනාවෙහි සඳහන් වන්නේ පග්ගුණ කියන සූත්‍ර දේශනාව. පග්ගුණ සූත්‍ර දේශනාව අද රාත්‍රී ඔබට පැහැදිලි කරන්නට මා විශේෂ වශයෙන් යොදාගත්තේ ජීවිතේ කාටත් සෑම දවසකම කිසියම් අවස්ථාවකදී මූණ දෙන්න සිදුවන අතිශය ඛේදනීය එසේ නැතොත් බොහොම තීරණාත්මක වූ අවස්ථාවක් මේ සඳහා අපි ජීවිතය තුළ මූණ දෙන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරගන්න අවශ්‍ය නිසා තමයි මට ප්‍රධාන වශයෙන්ම මේ දේශනාව අද සිදු කරන්න ඕනේ කියලා කල්පනා කළේ හිතුවේ. අපගේ net ශ්‍රාවක පින්වත් බොහෝ දෙනෙක් අපට දුරකථනින් කතා කරපු බොහෝ වෙලාවන් වලදී තමන්ගේ ජීවිතය තුළ තිබෙනා වූ විවිධ දුක්ඛ දෝමනස්යන් ගැටලු පිළිබඳව අපට සඳහන් කළා. ඇතැම් වෙලාවට විදේශ රටවල් වල සෞදි අරාබි රටවල් වල ජීවත් වන අපේ සහෝදර පින්වත් පිරිස තමන්ගේ ජීවිතය තුළ අත් විඳපු අනේක විද දුක්ඛ දෝමනස්යන් පිළිබඳව සඳහන් කළා. තවත් බොහෝ අම්මාවරු තාත්තාවරු මැදි වයසේ ඉන්න පිරිස තමන්ගේ ජීවිතය තුළ ඇතිවෙච්චි කායික දුබලතාවන් පිළිබඳව විවිධ රෝගී තත්ත්වයන් පිළිබඳව සඳහන් කළා.
එසේම තමන්ගේ ජීවිතයට ඇති වෙන මානසික පීඩාවන් පිළිබඳව සඳහන් කළා. බොහෝ දෙනෙක් අපගේ ඉල්ලීම පරිදි විශේෂයෙන් අප සඳහන් කරන බොහෝ ධර්ම කාරණාවන් තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගත්තා කියවරේ පිළිබඳව සඳහන් කළා. බොහෝ අපේ නිත් ස්වාමින් වහන්සේලාගේ ධර්ම දේශනාවලදී අප පමණක් නොවේ අනිකුත් සියලුම ස්වාමින් වහන්සේලාගේ දේශනාවන් මැනවින් ශ්‍රවණය කරන බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතයට මේ ධර්මයේ තුල තිබෙන වටිනාකම පින්වත්නි එක විදියටම භාවිත කරමින් ජීවිතය ඇති කරගන්නා සැනසීම පිළිබඳව සඳහන් කළා. මම අද මේ දේශනාව සඳහා බොහෝ වෙලාවට පග්ගුණ සූත්‍රය යොදා ගැනීමට මූලික වශයෙන් හේතු වුණේ ජීවිතයේ ධර්මය තමන්ගේ ජීවිතයට මොනතරම් ශක්තියක් විදියට පවතිනවාද කියන කාරණාව වඩාත් හොඳින් පැහැදිලි කරලා දෙන්නත් ජීවිතේ සෑම දවසකම අපි පුහුණු කරගත යුතු වගා කරගත යුතු වටිනා ගුණයක් පිළිබඳවත් මේ දේශනාවේදී මාබට සඳහන් කරන්න කැමැති. පින්වත්නි, පග්ගුණ තෙරුන් වහන්සේ ඊ타ත්ම දැඩි ලෙස රෝගාතුරද තත්යකට පත් වුණා. ඔබ දන්නවා අපේ දේශනාවලදී බොහෝ වෙලාවට අපි සඳහන් කරනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශාරීරික වශයෙන් උන්වහන්සේගේ ජීවිතයට ඇතිවිච්ච විවිධ ආබාධයන් පිළිබඳව විනය පිටකයේ කියවනකොට මේ කාරණාවන් හොඳට හොයාගන්න පුළුවන්. තථාගතයන් වහන්සේට බෙහෙත් ආදිය ලබා දීම සිද්ධ කළේ ජීවක වේද මහත්තයා. අපේ ආනන්ද ස්වාමින් වහන්සේ වසර ගණනාවක් තිස්සේ භාග්‍යතුන් වහන්සේට අපපස්ථාන ආදිය සිද්ධ කළා. ඒ වගේම ශාසනය තුළ වැඩ වාසය කරපු බොහෝ රහතන් වහන්සේලාට ආර්ය උතුමන් වහන්සේලාටත් තමන්ගේ ජීවිතයේ තුළ කායික දුක්ඛ දෝමනස්යන්ට පත් වෙන්න සිදු වුණා. ලෝකේ බොහොම බලවත්ම රාජ්‍ය විදියට වර්තමානයේ පවතින ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් එහෙම නැත්නම් ඇමරිකානු ජනාධිපතිවරයාටත් පසුගිය දිනක මේ ආසාදිත තත්ත්වය එහෙම නැත්නම් COVID-19 කියන මේ ආසාදිත තත්ත්වය ඇති වෙලා තිබුණා. ඔබට පේනවා නේද ලෝකේ ජීවත් වන මහා බලවන්ත මිනිස්සු ලෝකේ මොනවද කරන්න බැරියයි කියලා හිතන මිනිස්සු. සල්ලි වලින් මොනවද කරන්න බැරියයි කියලා හිතන මිනිසුන්ටත් මෙවැනි රෝග තත්ත්වයන් නැති වෙනවා. ඔවුන්ට මොනතරම් ආරක්ෂක ක්‍රම යෙදලා තිබුණත් තමන්ගේ ජීවිතයට යම් රැකවරණයක් තිබුණත් ඒ සෑම දෙයක්ම පරදා ඔවුන්ගේ ජීවිතයටත් කායික රෝගකාරක තත්ත්වයක් ඇති වුණා. ඒ කායික රෝග තත්ත්වයක් ඇති වෙනකොට රජෙක් වුණත් සිටුවරයෙක් වුණත් බලවතෙක් වුණත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වුණත් ඔහුට තමන්ගේ ජීවිතය පිළිබඳව කිසියම් අවිනිශ්චිත බවක් ඇති වෙනවා. කොටින්ම කිව්වොත් ඔබට රෝගකාරක තත්ත්වයක් ඇති වෙනකොට අපට රෝගකාරක තත්ත්වයක් ඇති වෙනකොට ජීවිතය පිළිබඳව විශාල බියක් සැකක් සංතාපයක් ජීවිතය තුළ ගොඩ නැගෙනවා. අපි හරි හම්බ කරගත්ත දේවල් අපේ දූ දරුවන්ට අපට අත්හැරලා දාලා යන්න සිදුවන දේවල් පිළිබඳව හිතනකොට කල්පනා කරනකොට යම් දුකක් වේදනාවක් කනගාටුවක් ඇති වෙනවා. ඒ කනගාටුව වේදනාව කියන එක මිනිස්සුගේ ජීවිතය තුළ ඇති වෙන්නේ නියමාකාර විදිහට තමන්ගේ ජීවිතයේහි ධර්මය සන්නද්ධ කරගෙන නැති නිසා. ධර්මය තමන්ගේ ජීවිතය තුළ මනස තුළ පුරුදු පුහුණු නොකරගෙන සිටින නිසාමයි අපිට එවැනි විපරිත තත්ත්වයක් මානසික වශයෙන් ව්‍යාකුල තත්ත්වයක් අපේ ජීවිතය තුළ ඇති වෙන්නේ. සමහර වෙලාවට ඇමරිකාවේ ඉන්න ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා අපේ ධර්මයේ ශ්‍රවණය කරන පින්වත් ඔබ නිත් ශ්‍රාවක පින්වත් ඔබ ඊට වඩා ඔබ ජීවිතේ ශක්තිමත් විදියට රෝගාතුර තත්ත්වයකට මුහුණ දෙනකොට ඊටාත්ම ශක්තිමත් විදියට ඒ සඳහා මුහුණ දෙනවා. වසර ගණනාවක් තිස්සේ ඔබ ලෙඩ ඇඳේ ඉඳගෙන හිටියත් ඔබේ මනස බොහොම ශක්තිමත්. අපට පේනවා භාග්‍යතුන් වහන්සේ බොහෝ අවස්ථාවලදී අපට දේශනා කොට වදාළේ කායික වශයෙන් ඔබ දුබල තත්යකට පත් වුණත් ඔබ මානසික වශයෙන් ඊ타ත්ම හොඳ ශක්තිමත් තත්යකට පත් වෙලා ඉන්නකොට ජීවිතේ කවරම කාල පරිච්ඡේදයක්වත් බයක් වෙන්න සැකක් වෙන්න අපිට අවස්ථාවක් දාවන්නේ නැහැ. ඒ නිසා ලෝකයේ මේ තියෙන ඇත්ත తත්වය අපි තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ගැනම කිව්වේ මුළු මහත් ලෝකයේම මේ ලෝකයේ තුල අපිට පේන ලෝකයේ තුල ඉන්න බලවත්ම පුජ්‍යලයාට ඒ රෝගකාරක තත්ත්වය ඇති වෙනකොට ඔහුගේ ස්වභාවය පිළිබඳව හිතනකොට සාමාන්‍ය මිනිසු වශයෙන් සිටින අපිටත් අපේ ජීවිතේට කොයිතරම්නම් ඉක්මනින්ම රෝගකාරක තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්ද? ජීවිතේට ඉතාමත්ම ඉක්මනින් ව්‍යසනකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්ද? අපි බලන්නකෝ භාග්‍යතුන් වහන්සේ ජීවත් වෙච්ච චිරමාන කාල පරිච්ඡේදයේ තුලදීම
අපට පේනවා තථාගතයන් වහන්සේ මෙවැනි රෝගකාරක ස්වාමින් වහන්සේලා බැහැ දැකලා උන්වහන්සේලාට ධර්මයේ තියෙන වටිනාකම පැහැදිලි කරපු අවස්ථාවන් පිළිබඳව මා ඔබට සඳහන් කළේ පග්ගුණ තෙරුන් වහන්සේ බොහෝම ලෙඩටපත් වෙලා දුකටපත් වෙලා දැඩිසේ ගිලන් තත්යකටපත් වෙලා ඉන්න අවස්ථාවක්. ඒ වෙලාවේදී ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ සමීපයට ගිහිල්ලා තථාගතයන් වහන්සේට ගරු සත්කාර සම්මාන සිද්ධ කරලා වැඳලා පසකට වෙලා පැහැදිලි කිරීමක් කරනවා ස්වාමීනි පග්ගුණ තෙරුන් වහන්සේ බොහෝ සෙයින් ලෙඩටපත් වෙලා ලෙඩ වී දුකටපත් වෙලා දැඩි ලෙස ගිලන් තත්යකටපත් වෙලා ජීවිතයේ තියෙන ලෙඩ වුණාට පස්සේ ඇති වෙන తত্ত্বය ස්වභාවය පින්වත්නි මේ වචන දෙක තුලදීම අපිට හොඳට පැහැදිලි වෙනවා. ලෙඩ වුණාට පස්සේ දුකටපත් වෙනවා. දැඩි ලෙස ගිලන් තත්යකටපත් වෙනවා. ගිලන් තත්යකටපත් වෙන්න දුක කියන එකත් ජීවිතේට වැඩි වෙන බව ඔබ ඊ타ත්ම හොඳින් ජීවිතය තුළ අවබෝධ කරගන්න අවශ්‍ය වෙනවා. භාග්‍යතුන් වහන්සේ පින්වත්නි ඒ වෙලාවේදී පග්ගුණ තෙරුන් වහන්සේට බොහෝම අනුකම්පාවෙන් තථාගතයන් වහන්සේ පග්ගුණ ස්වාමින් වහන්සේ වැඩ හිටපු තැනට උන්වහන්සේ වැඩම කිරීම සිද්ධ කළා. බලන්නකෝ භාග්‍යතුන් වහන්සේ කෙනෙකුගේ කාලයේදී අපට අපේ ජීවිතය ඇතිවෙන්න පුළුවන්කමක් තිබුණා නම් අපිට බුද්ධෝත්පාද කාලයක බුදුවරයෙක් මිහිපිට ජීවත් වෙලා සිටින කාලයේදීම අපේ උත්පත්ති සිදුවෙන්න තිබුණා නම් සමහර වෙලාවට ඔබ ළඟට මා ළඟට ජීවිතේට භාග්‍යතුන් වහන්සේ වැඩම කරන්නට තිබුණා. සාමාන්‍ය සිදුවීම තමයි අපි තථාගතයන් වහන්සේ සමීපෙට ගිහිල්ලා ධර්මයේ ශ්‍රවණය කරන එක. ඒත් මහා කාරුණිකයන් වහන්සේ ලෝකේ ජීවත් වෙන බොහෝ දිනාගේ දුක දැකලා ඔවුන්ට දුකින් නිදහස් වීම සඳහා අවශ්‍ය කරන ධර්ම මාර්ගය කියා දෙන්නටත් ඒ වගේම ඔවුන්ගේ ජීවිතයේ තුල කුසලයේ පිහිටලා තිබෙනවා නම් වීරියවන්තකම පිහිටලා තිබෙනවා නම් මාර්ගඵලලාභී ස්වාමින්වහන්සේ කෙනෙක් බවට පත් වෙන්න හොඳ හැකියාවක් තිබෙනවා නම් එවැනි කෙනෙක් ළඟට තථාගතයන් වහන්සේ වැඩම කරවීම සිදු වෙනවා. පග්ගුණ තෙරුන් වහන්සේ ඈත තියාම භාග්‍යතුන් වහන්සේ වඩින ස්වරූපය දකින්නට පුළුවන්කමක් තිබුණා. ඔබ දන්නවා අදටත් සාමාන්‍ය වශයෙන්ම අප වඩින අවස්ථාවකදී සමහර වෙලාවට ඔබ ගිලන් ඇඳෙහි ඉන්න වෙලාවක ස්වාමින් වහන්සේලා වඩින අවස්ථාවකදී ඔබට සෙත් පතන්ට ඔබට පිරිත් දේශනාවක් සිද්ධ කරන්නට අඩබතරමින් ඔබේ මානසික ශක්තිය ඇති කරගන්නටත් යම් ආකාරික පිරිත් නූලක් හෝ පිරිත් පැන් ටිකක් හෝ ඔබට ලබා දෙන්න ඒ තුළ මහා ශාන්තියක් තියෙන විදියත් අපි අමතක කරන්න එපා. පුංචි දරුවගේ පටන් අපිට ජීවිතයේ අවසන් කාල පරිච්ඡේදය දක්වාම ඒ වගේ තිබෙන්නා වූ චිත්ත තරංගවල ඒ ධර්මයේ තුල තියෙන ශක්තිය ගැඹෙලා තිබෙනවා. යම් වෙලාවකදී අපි ඔබට භික්ෂුන් වහන්සේ කෙනෙක් ඔබට පිරිත් දේශනාවක් සිද්ධ කරන්න පැමිණෙන විටත් ඒ වගේම අනිකුත් බොහෝ අවස්ථාවලදීත් ඔබට අප පිළිබඳව විශාල ගෞරවයක් තිබෙන නිසා ඔබ ගිලන් වෙච්ච ඇඳෙන් නැගිටින්න උත්සාහ කරන අවස්ථාවන් තිබෙනවා. කෙනෙක් සමහර වෙලාවට ඔබේ ඇඳ ළඟට එනකොට අනේ මට ඇඳෙන් නැගිටින්න බැරි වුණා මගේ ස්වාමින් වහන්සේලාට අනේ යම් ආකාරයකින් අගෞරවයක් සිද්ධ වුණාද මේ ආදී වශයෙන් කෙනෙක් යම් ආකාරයෙහි හිතන්ට කල්පනා කරන්නට මානසික වශයෙන් ව්‍යාකූල තත්යකට පත් වෙන්න පුළුවන්. බලන්නකෝ භාග්‍යතුන් වහන්සේ කෙනෙක් පග්ගුණ ස්වාමින් වහන්සේ සමීපයට තථාගතයන් වහන්සේ වැඩම කරන වෙලාවේදී පග්ගුණ ස්වාමින් වහන්සේත් උත්සාහ කිරීමක් කළා ඇඳෙන් නැගිටින්නට. නමුත් අප දන්නවා දේශනාවෙහි පැහැදිලි කරලා තිබෙන ආකාරයකට පග්ගුණ ස්වාමින් වහන්සේ අතිශය ගිලන් තත්යකට පත්වෙච්ච කෙනෙක්. ඒ වෙලාවේදී තථාගතයන් වහන්සේ සඳහන් කරනවා පග්ගුණ තෙරුන් වහන්සේ ඔබ නැගිටින්න එපා ඇඳෙන්. ඔබ සිටින විදියටම සිටින්න. සමහර වෙලාවට කෙනෙකුට මෙහෙම හිතෙනකොට කල්පනා කරනකොට ඔබට සිතින්ම ඔබේ ආසනයේ පූජා කරන්න පුළුවන් අවස්ථාවක් තිබෙනවා. මා ඔබට යෝජනා කරන්නේ සඳහන් කරන්නේ තමන්ගේ සිතින්ම තමන්ගේ ආසනය පිළිගැනීම සිද්ධ කරන්නට. සමහර වෙලාවට අපි දන්නවා යම් ආකාරයේ සිතින්ම දන්පැන් පූජා කරපු අවස්ථාවන්. ඒ තමන්ගේ මානසික චිත්ත ඒකාග්‍රතාව තුළ ඇති කරගත්ත බලවත් කුසලයක් විදියට ශක්තියක් විදියටය සලකනට හැකියාවක් තිබෙනවා. තථාගතයන් වහන්සේ ඒ වෙලාවේදී දේශනා කොට වදාළේ පග්ගුණ තෙරුන් වහන්සේ මේ කලින්ම පනවලා තිබෙන ආසනයක් තිබෙනවා. මම මේ ආසනයේ වාඩි වීම සිදු කරනවා. තථාගතයන් වහන්සේ ඒ වෙලාවේදී පග්ගුණ තෙරුන් වහන්සේ තමග බොහෝම සුහදශීලී විදියට
ඊ타ත්ම සුහදශීලී විදියට සාකච්ඡාවක් ඇති කරනවා. පින්වත්නි ඔබ දන්නවා ඒ සුහදශීලී විදියට භාග්‍යතුන් වහන්සේ කෙනෙක් සාකච්ඡාවක් පවත්වන අවස්ථාවලදී කච්චිතේ පග්ගුණ කමනීයං කච්චි යාපනීයං කච්චි දුක්ඛා වේදනා පටික්කමන්තිනෝ අභික්කමන්ති පටික්කමෝංසානං පඤ්ඤායතිනෝ අභික්කමෝති. මේක සාමාන්‍ය වශයෙන් බුදුවරයෙක් බොහෝසෙයින් ආර්යතුමන් වහන්සේලා බොහෝ දෙනාගේ ගිලන් වෙච්ච අවස්ථාවලදී අහපු ප්‍රශ්නයක්. ඒ වෙලාවේදී අහන ප්‍රශ්නය තමයි පග්ගුණ ඔබට කොහොමද ඔබේ ලෙඩේ තත්ත්වය කොහොමද? ඔබට ඉවසන්නට පුළුවන්කමක් තිබෙනවාද? ඔබේ ලෙඩේ වැඩිවීමක් සිදු වෙනවාද? මේක තමයි ඊ타මත්ම වටින්නේ. අපට අපේ තියෙන ලෙඩ ඉවසන්නට පුළුවන්කමක් තිබෙනවාද? ඒ වගේම ලෙඩේ යම් ආකාරයකින් ඉවසා දරා ගන්නට පුළුවන්කමක් තිබෙනවාද? මේක තමයි අපට ජීවිතයේ තුල කරගන්නම අමාරුම කටයුත්ත. එහෙත් භාග්‍යතුන් වහන්සේ පග්ගුණ තෙරුන් වහන්සේට පින්වත්නි පැහැදිලි කරනවා පග්ගුණ ඔබට මේ කාරණාව ගොඩාක් හොඳින් පුහුණු කරගන්න අවශ්‍ය වෙනවා. පග්ගුණ තෙරුන් වහන්සේ ලබා දෙන උත්තරය මා සඳහන් කරන්නේ ඔබත් ඒ උත්තරෙමයි ලබා දෙන්නේ. යම් වෙලාවකදී මම හෝ ගිලන් තත්යකට පත් වුනොත් මමත් මෙවැනි උත්තරයක් සමහර වෙලාවට දෙන්න පුළුවන්. හේතුව මොකද අපි තාමත් පෘතජ්ජන පිරිස විදියට කටයුතු කරන නිසා. ඒ වෙලාවේදී තථාගතයන් වහන්සේට පග්ගුණ ස්වාමින් වහන්සේ පැහැදිලි කොට වදාලා ස්වාමිනී ඉවසන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. මගේ ලෙඩේ වේදනාවෙහි අඩුවක් ඇත්තේ නැහැ. එන්ටම තියුණු තත්යක් ඇති වෙනවා. සමහර වෙලාවට මාබට මේ රාත්‍රී කාලයේදී සඳහන් කරන්නේ රෝගී තත්යකට පත්වලා ඉන්න දහසක් අම්මාවරු තාත්තාවරු Tamanගේ ජීවිතයේ තුල මෙවැනිම තත්යක් ජීවිතය තුල ඇති වෙනවා. ඔබ හොඳට මේ උතුමන් වහන්සේලා පිළිබඳව හිතන්ට. මහා මොග්ගල්ලාන තෙරුන් වහන්සේ පිළිබඳව බොජ්ජංග සූත්‍ර දේශනාවන් පිළිබඳව තිබෙන කාරණාවන් බොහෝ සෙයින් ඔබට සිහිපත් කරන්නට ඔබට මානසික වශයෙන් විශාල ශක්තියක් තිබෙනවා. ඒ විතරක්ම නෙමෙයි Tamanගේ ජීවිතයට ලොකු රැකවරණයක් ලබා ගන්නටත් හැකියාවක් තිබෙනවා. පින්වත්නි මේ වෙලාවේදී තථාගතයන් වහන්සේට පැහැදිලි කරනවා පග්ගුණ ස්වාමින් වහන්සේ Tamanගේ ජීවිතයේ තුල තියෙන ශාරීරිය තුල තිබෙනා වූ බලවත් වේදනාව. ගිලන් තත්යකට පත් වෙලා ඇඳක වැතිරිලා මරණාසන්න තත්යකට පත්විච්චි මුළු මහත් ලෝකයේම ජීවත් වන සෑම මිනිසෙකුටම ඇතැම් වෙලාවට ගිහි පැවිදි බොහෝ දෙනෙකුට ජීවිතය තුළ ඇතිවෙන අධිකතරම දුක්ඛිත తত্ত্বය මරණාසන්න කාල පරිච්ඡේදයකදී ඇති වෙනවා. ඒකයි සඳහන් කොට වදාලේ යමෙක් මේ ලෝකයේ තුල ජාතිපි දුක්ඛ ඉපදෙනවාද එතනම දුකක්. මේ ජීවිතේ පවත්වාගෙන යන එකත් දුකක්. මරණම්පි දුක්ඛං මරණයටපත් වීම කියන එකත් දුකක්. මරණාසන්න වෙලාවේදී ජීවිතය තුළ ඇතිවෙන දැඩිතර తত্ত্বය එසේ නැතොත් ඒ වේදනාකාරී తত্ত্বය වාපිත්සෙම් තුනම කිපීම නිසා ඇතිවෙන්නා වූ විපරිත తত্ত্বය ශාරීරික වශයෙන් තුළ තිබෙන්නා වූ දැඩි පීඩනකාරී ස්වභාවයේ අපිට පේනවා පග්ගුණ තෙරුන් වහන්සේගේ ජීවිතයේ තුළ ඒ විදියටම මේ එක ආකාරයෙන්ම පැවතුණා කියලා. අප ප්‍රාර්ථනා කළ යුතු වන්නේ එසේ නැතොත් ප්‍රාර්ථනාවෙන් පමණක් නෙමෙයි හිත සකස් කරගත යුතු වන්නේ මරණයේ වේදනාව අපේ ජීවිතයට අත් නොවේවා. මට යහපත් වූ මරණයක්ම ජීවිතය තුළ උදා වේවා. මේ වේදනාකාරී ස්වභාවය හිතින් සමනය කරගෙන යහපත් වූ චේතනාවෙන් යුක්තව මනසකින් යුක්තව අපේ ජීවිතය තුළ මොන දෙන්න පුළුවන් නම් ඔබ මොනතරම් වාසනාවන්ත කෙනෙක් මේ ලෝකයේ තුල ජීවත් වෙනවද? එසේ නැතොත් ඔබ මොනතරම් වාසනාවන්තද මේ ලෝකයේ තුල ජීවත් වෙන්න තරම් ඒ තථාගත ධර්මය අවබෝධ කරගන්න තරම් ඔබ ප්‍රඥාවන්තයෙක් වෙන නිසාමයි. ඒ විලාවේදී පග්ගුණ තෙරුන් වහන්සේ පින්වත්නි Tamanගේ ජීවිතයට ඇතිවෙච්ච දැඩිතර බලවත් වූ වේදනාව තථාගතයන් වහන්සේට පැහැදිලි කිරීමක් කරනවා. ස්වාමීනි මගේ ශාරීරිය තුල තියෙන වේදනාව කොයි වගේද කියලා කියනවා නම් මගේ ශාරීරියේ ඇතිවෙන වේදනාව, මගේ බඩේ ඇති වේදනාව, මගේ පිටකොන්දේ ඇති වේදනාව ස්වාමීනි බලවත් පුරුෂයෙක් ඊ타ත්ම තියුණු කඩු තුඩකින් මුදුන හාරන්නක් මෙන් දැඩිතර ආකාරයකට වාතයේ ගමන් කරනවා. මගේ හිස ඒ තරම් පෙළඹීමකට ලක් වෙනවා. ඔබ දන්නවා යම් ආකාරයක ශක්තිමත් මිනිසෙක් ඊ타ත්ම තියුණු පිහියක් අරගෙන තුඩ ඊ타ත්ම තියුණුයි ඒ තියුණු පිහියකින් අපේ හිස යම් ආකාරකින් හාරන්න ගත්තොත් ඔබ හිතන්නකෝ ඔබේ හිස එහෙම කවුරු හරි කෙනෙක් ඇවිල්ලා හාරන්න ගත්තොත් ඔබට ඇතිවෙන්නා වූ දැඩිතර වේදනාව කොයි වගේද?
වාතය කිපීම නිසා ඇතිවෙන මේ දැඩිතර වූ වේදනාවේ ස්වභාවය බොහොම ලස්සන තියුණු සියුම් උපමාවකින් පින්වත්නි පැහැදිලි කොට වදාලා. බලන්ට පග්ගුණ ස්වාමින් වහන්සේ සඳහන් කරන්නේ ස්වාමීනි මේ ආකාරයකට මගේ හිසේ තිබෙන්නා වූ දැඩිතර වේදනාව මට ඉවසා දරා ගන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. මේ බලවත් වූ වේදනාව ටිකින් ටික අඩුවීමක් නෙමේ ස්වාමීනි දැඩි ලෙස මේක වැඩිවීමක් සිදු වෙනවා. ඒ වගේම යම් ආකාරයකින් ගෝඝාතකෙක් එහෙම නැත්නම් ගෝඝාතකෙකුගේ අතවැසියෙක් යම් ආකාරයකින් හරකෙක් ඔහුගේ බඩ කීතු වලට කපලා ඉවරලා විනාශ කරන්නා දමන්නා වගේ ස්වාමීනි මගේහි කුසේහි දැඩි ලෙස ස්වාමීනි වේදනාවක් දැනෙනවා. බලන්ට මරණයට මුහුණ දෙන්න ඉන්න කෙනෙකුගේ ජීවිතය තුළ තියෙන ස්වභාවය. දැන් මේක අපිට කියාගන්න බෑ. මරණාසන්න වේලාවක ඉන්න කෙනෙකුගේ මුවින් පිට වෙන්නේ නැති දෙයක්. එහෙත් ඔහු අපට පේනවා ඇඳේ වැතිරිලා ඉන්න වේලාවකදී දැඩි ලෙස කම්පනයකටපත් වෙලා කෑ ගසමින් නොයෙකුත් දේවල් කියන අවස්ථාවන්. ඔවුන්ට දැනෙන්නෙම මේ වේදනාවේ ස්වභාවයමයි. ඒ නිසාමයි මගේ පින්වත් පිරිසට මා ආරාධනා කර සිටින්නේ මේ ස්වභාවයේ தত্ত্বය කල්තියාම අපි දකින්න ඕනේ. කල්තියාම ජීවිතේට කරගන්න අවශ්‍ය කරන කුසල කර්මය පින අපි නොඅඩුවම මේ මොහොතේම අවස්ථාවක් ලද සැනකීම අපේ ජීවිතය තුළ කරගැනීම සිදු වෙනවා. පින්වත්නි ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේට සඳහන් කරන්නේ ස්වාමීනි මගේ බඩේ ඒ තරම් වේදනාවක් දැඩි වේදනාවක් ස්වාමීනි මට දැනෙනවා. මගේ ජීවිතේට දැනෙන දැඩිතර වේදනාව කොච්චරද කියලා කිව්වොත් ස්වාමීනි මගේ පිට කොන්දේහි යම් ආකාරයක දැඩි ලෙස වේදනාවක් දැනෙනවා. කිසියම් කෙනෙක් කිසියම් මිනිසෙක් අඟුරු ගොඩක් ගහලා ගිනි ගොඩක් ගාලා දෙපැත්තේ ඉඳගෙන යම් ආකාරකින් අත් දෙකින් කකුල් දෙකින් දෙපැත්තට පද්දනකොට පිටකොන්ද ඒ ගිනි මැලයට හරවලා යම් ආකාරකින් වේදනාවක් දැනෙනවා නම් ඒ තරම් වූ වේදනාවක් මගේ ශරීරය තුල දැනෙනවා. ස්වාමීනි ඒ නිසා මට මේ වේදනාව දවසින් දවස වැඩිවීමක් සිදෙනවා. මේ වේදනාවේ අඩුවක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසාමයි මා ඔබට ආරාධනා කර සිටින්නේ මතක් කර සිටින්නේ ජීවිතේ යම් වෙලාවකදී යම් අවස්ථාවකදී අපට ඉඩක් ලැබිච්ච වෙලාවක මේ වේදනාකාරී ස්වභාවයේ தත්ත්වය හොඳට අවබෝධ කරගෙන ඒ தත්ත්වයට මුහුණ දීමේ මානසික ශක්තිය ඇති කරගනිමින් තමන් කරපු කුසල කර්මයන් පිළිබඳව පින පිළිබඳව සිහිපත් කරමින් ඔබට ජීවිතයේ ලැබෙන අවසන්ම අවස්ථාව මේ වෙන්න පුළුවන්. අද රාත්‍රී කාලයේදී මේ ධර්මයේ ශ්‍රවණය කළා හෙට උදේ නැගිටිනකොට අපි මිය දෙන්න පුළුවන්. තව සතියකින් දෙකකින් තුනකින් රෝගකාරක තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ජීවිතේ මේ තරම් මහා අවිනිශ්චිත තත්ත්වයක් තියෙනකොට අපි මේ අවිනිශ්චිත තත්ත්වයට මුහුණ දීම සඳහා වහා අපේ කුසලයේ ජීවිතය තුළ වඩන්න අවශ්‍ය වෙනවා. ඒ නිසාම තමයි පසුගිය සති කිහිපේ පුරාවටම මුළු මහත් ලෝකයේ ජීවත් වන පින්වන්ත ඔබට මා බොහෝම කරුණාවෙන් මෙත් සිතින් ආරාධනා කර සිටියා මේ ශාසනයෙහි චිරපැවැත්ම සඳහා භික්ෂුන් වහන්සේලාගේ විනය කර්ම කරන ඔහේ සීමාවක් සකස් කිරීම පිළිබඳව බොහොම කලාතුරකින් විහාරස්ථානයක සකස් කරන දෙයක්. මාතලේ පල්ලේපොළ කන්දේවත ශ්‍රී සුදර්ශනාරාමයේ මේ පොහොය සීමාවේ කටයුතු මම ආරම්භ කරමින් පවතිනවා. ලක්ෂ 25ක පමණ මුදලක් වියදම් වෙනවා. මේ සඳහා අපට ලක්ෂ 6ක පමණ මුදලක් මේ වෙනුවට ලැබිලා තිබෙනවා. ඒ නිසා මම හිතනවා ලක්ෂ 6ක් 7කට ආසන්න මුදලක් ලැබිලා තිබෙනවා. මේ කාල පරිච්ඡේදයේ තුල බොහෝ දිනක් අපට උදව් උපකාර කළා. ඒ නිසා අපි සියලු දෙනාටම මේ වෙලාවේදී බොහොම මෙත් සිතින් කරුණාවෙන් පින් අනුමෝදන් කරන ගමන් ඔබටත් ජීවිතේ මරණීය වේදනාව අවස්ථාවේදී ජීවිතේ පිළිබඳව හිතන්න කල්පනා කරන්න තමන්ගේ පින පිළිබඳව කුසලයේ පිළිබඳව හිතන්න කල්පනා කරන්න ජීවිතේම වටිනාම කටයුත්තක් කළායයි කියලා කල්පනා කරන්න සිතන්න. මට බොහෝ සෙයින් අනුකම්පාවක් ඇති වෙනවා සමහර අම්මලා තමන්ට රෝගකාරක තත්ත්වයක් ඇතිවිච්ච අවස්ථාවලදී තමන්ට බෙහෙත් ටික ගන්න තිබිච්චි මුදල් පරිත්‍යාග කරන්න තරම් ඒ අම්මලාගේ සිත් දැඩි ලෙස ධර්මයට නැඹුරිච්ච අවස්ථාන් තිබුණා. එවැනි ප්‍රකාශයන් සිද්ධ කරනකොට දැඩි ලෙස මමත් යම් ආකාරයකින් සංවේදී භාවයකටපත් වුණා. ඒ නිසා අපේ අම්මලා තාත්තලාට මට කතා කරපු බොහෝ දෙනෙකුට ඔබ සියලු දෙනාටමත් නැවතත් මම කායික මානසික නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. කෙනෙකුට Taman සන්තක යාමක් තිබුණත් දෙන්න හිතෙන්නේ නැහැ. ඒ තියෙන දේ Tamanට මේ මොහොතේම දෙන්න ඕනේ කියලා කියන හැඟීම ඇති කරගත්ත ඒ සියලු දෙනාටම පින් දෙන ගමන් ඔබට තව බොහෝ සෙයින් ඉඩකඩක් තිබෙනවා මේ සඳහා උදව් උපකාර කරන්නට. මේ දේශනාව අවසානයේදී මම දුරකථන අංකය සඳහන් කරනවා. ඍජුවම ඒ දුරකථන අංකයට මටම කතා කරන්න පුළුවන්.
මේ පිළිබඳව තොරතුරු දැනගන්නට තව වැසිකිලි පද්ධතිකුත් සකස් කරනවා. මුලින් සීමා මාලකයේ පමණයි සඳහන් කළේ. කිසියම් කෙනෙකුට ඊ අටමහා කුසල් වලට සම්බන්ධ වෙන්න පුළුවන්කමක් තිබෙනවා නම් ඕනම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳයි පින්වත්නි, අපට නැවත වතාවක් මේ දේශනාවේ තිබිච්ච මේ කාරණාව බලන්නකො. මම මේ කාරණාව පිළිබඳව සඳහන් කළේ මේ මරණයේ වේදනාව වෙන අවස්ථාවකදී Taman කරපු කුසලයේ පිළිබඳව හිතමින් කල්පනා කරමින් හිත සකස් කරගන්න පුළුවන් නම්, බලවත් කරගන්න පුළුවන් නම් කොච්චර වටිනවාද. තථාගතයන් වහන්සේ ඒ වෙලාවේදී මේ ස්වාමින් වහන්සේට උතුම් ධර්ම කාරණාවෙන් ධර්මයේ දේශනා කොට වදාලා. ඒ වෙලාවේදී තථාගතයන් වහන්සේ පග්ගුණ ස්වාමින් වහන්සේ සමග බොහෝම දැහැමි කතාවෙන් යුක්තව ධර්ම සාකච්ඡාවන් සිදු කළා. හිත හදන්නම පුළුවන් ආකාරයකට ධර්මයේ දේශනා කළා. ඒ වෙලාවේදී තථාගතයන් වහන්සේ ස්ථානයෙන් වැඩම කළා. ටික වෙලාවක් යනකොට දැඩි ලෙස ගිලන් තත්යකටපත් වෙච්චි පග්ගුණ තෙරුන් වහන්සේ පින්වත්නි කාලක්‍රියා කළා. මැරෙන වෙලාවේදී උන්වහන්සේගේ ඉන්ද්‍රියන් ඊ타ත්ම ප්‍රසන්න සහගත ස්වරූපයකින් තිබුණා. බලන්න මේ කාරණාව කොච්චර වටිනවද කියලා. අප දන්නවා සමහර පින්වත් පිරිස අභාවයටපත් වෙනකොට ඔවුන්ගේ ඉන්ද්‍රියන් බොහොම ප්‍රසන්න සහගත තත්ත්වයටපත් වෙලා. සමහර ඇත්තන්ගේ ඉන්ද්‍රියන් ඊ타ත්ම අප්‍රසන්න සහගත ස්වභාවයක් තිබෙනවා. වයසට ගියත් සමහර ඇත්තන්ගේ මුහුණේ පුදුමාකාර විදිහේ හිනාවක් පිරිසුදුකමක් දකින්න හැකියාවක් තිබෙනවා. ඔබ දන්නවා සමහර වෙලාවට ජීවිතයේ යම් යම් ප්‍රශ්න සහ ගැටලුකාරී තත්ත්වයන් තුළ Tamanගේ ජීවිතයට ඇතිවෙච්ච විවිධ ප්‍රශ්නවලදී ඒ ප්‍රශ්න Tamanට निराකරණය කරගන්න බැරි වුණාට පස්සේ, කළමනාකරණය කරගන්න බැරි වුණාට පස්සේ සමහර ඇත්තෝ Tamanගේ ජීවිතෙන් සමුගන්ට තීරණය කිරීම සිද්ධ කරනවා. මේ සමුගන්ට තීරණය කරපු අවස්ථාවලදී සමහර ඇත්තන්ගේ මානසික වශයෙන් මුහුණේ යම් ආකාරයක විකෘති සහගත ස්වභාවයක් තිබෙනවා. ඔබ දන්නවා සීදී විනාශාගත අවස්ථාවලදී ඔවුන්ගේ මුහුණේ කිසිදු ආකාරයක ප්‍රසන්න ස්වභාවයක් ඇත්තේ නැහැ. දැඩි ලෙස කලකිරීම සහගත වෛරී සහගත ස්වභාවයක් තමයි ඒ මුහුණක දිස්වන්නේ. ජීවිතයේ ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් කාලක්‍රියා කරන්නට මරණ වේලාවේදී ඔබේ ඉන්ද්‍රිය ධර්මයන් ඉන්ද්‍රියන් ප්‍රසන්න තත්යකට පත් කරන්න හැකියාවක් තිබෙනවා නම් පින්වත්නි බලන්ට ඒ ශක්තිය අපට මිල මුදල් වලින් අපි හරි හම්බ කරගත්ත දේවල් වලින් ගොඩනගාගත්ත දේවල් වලින් අපේ දූ දරුවන්ගෙන් මේ කිසිදු දෙයකින් අපට ළඟා කරගන්න හැකියාවක් ඇත්තේ නැහැ. ඔබට මේ ශක්තිය තිබෙන්නේ සද්ධා සති වීරිය සුත ඡාග පඤ්ඤා වගේ බල ධර්ම, ඒ සති ඉන්ද්‍රිය වගේ මනසේ තිබෙන්නා වූ යම් පැහැදිලි සහගත ප්‍රසන්න සහගත ස්වરૂපයක් ජීවිතය තුළ වඩා වර්ධනය කරගත්තොත් තමයි අපිට එවැනි ආකාරයකට මේ ඉන්ද්‍රියන්ගේ ප්‍රසන්න සහගත ස්වરૂපයක් ඇති කරගන්න හැකියාවක් තිබෙන්නේ. ඔබටත් රාත්‍රී කාලික ධර්මයේ දේශනා කරන වෙලාවකම බණ අසනින්ම Tamanගේ ජීවිතයේ අවසන් හුස්ම පොද හෙලන්නට හැකියාවක් තිබෙනවා නම්, ස්වාමින් වහන්සේ නමක් ධර්මයේ දේශනා කරනකොටම ඔබට මේ බණ අසනින්ම මරණයට මුහුණ දෙන්න පුළුවන් නම්, පිරිත් සූත්‍ර දේශනාවක් සජ්ජායනා කරන වෙලාවේදී ඒ ශ්‍රවණය කරමින්ම Tamanගේ ජීවිතයට මරණයට මුහුණ දෙන්න පුළුවන් නම්, යහපත් මරණයක් ඔබ ප්‍රාර්ථනා කරනවා නම් ඔබේ ඉන්ද්‍රියම් යම් ආකාරයකින් ප්‍රසන්න සහගත ස්වરૂපයකට පත් වෙන්න බොහෝ සෙයින් ඉඩකඩ තිබෙනවා. පින්වත්නි, පග්ගුණ ස්වාමින් වහන්සේ ටික වේලාවකින් උන්වහන්සේ කාලක්‍රියා කළා. ඒ වෙලාවේදී ආනන්ද ස්වාමින් වහන්සේ භාග්‍යතුන් වහන්සේ සමීපයට ගිහිල්ලා පසෙකට වෙලා වඳිමින් ඒ ගෞරව සත්කාර සම්මාන සිදු කරමින් තථාගතයන් වහන්සේට සඳහන් කරනවා, ස්වාමීනි, ඔබ වහන්සේ පග්ගුණ තෙරුන් වහන්සේ සමග ධර්ම සාකච්ඡා කරලා ටික වේලාවක් යනකොට පග්ගුණ තෙරුන් වහන්සේ කාලක්‍රියා කළා. හැබැයි ස්වාමීනි, මම දෙකපතියක් තමයි පග්ගුණ තෙරුන් වහන්සේගේ ඉන්ද්‍රියන් වල යම් ආකාරයක බොහෝම ප්‍රසන්න සහගත ස්වરૂපයක් තිබුණා. මේ ප්‍රසන්න සහගත ස්වરૂපය ඊ타ත්ම හරි අපූර්ව දෙයක් ස්වාමීනි. මෙවැනි සිද්ධියක් ඇති වෙන්නට ඒ ඉන්ද්‍රියන් වල ප්‍රසන්න සහගත ස්වરૂපයක් ඇතිවීම සඳහා මොන වගේ බලපෑමක් ඇති වුණාද කියලා ආනන්ද ස්වාමින් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් විමසා සිටියා. ඒ වෙලාවේදී තථාගතයන් වහන්සේ මෙන්න මෙහිම කාරණාවක් පින්වත්නි සඳහන් කරනවා. ආනන්දය, මේ පග්ගුණ තෙරුන් වහන්සේ යම් ආකාරයකින් දස සංයෝජන ධර්මයන් වල තිබෙනා වූ ඕරම්බාගේ සංයෝජන වලින් නොමිදිච්ච කෙනෙක්. උන්වහන්සේගේ සිත මා ධර්මයේ දේශනා කරන වෙලාවේදී මේ පංච ඕරම්බාගේ සංයෝජන වලින් උන්වහන්සේ මිදීමට ලක් වුණා. ඒ නිසා උන්වහන්සේ අවසන් මොහොතේදී
නිසි කල බණ ඇසීමේහි අර්ථ පරීක්ෂාවෙහි එම නැත්නම් නිසි කල ධර්මය අවශ්‍ය මොහොතේම අවසන් මොහොතේම තමන්ගේ ජීවිතයේ තුල මේ ධර්මයේ ශ්‍රවණය කරන්න තරම් උන්වහන්සේට ශක්තියක් තිබුණා. ඒ ශක්තිය තිබිච්ච නිසාම තමයි උන්වහන්සේගේ පංච ඕරම්බාගේ සංයෝජන ධර්ම යම් ආකාරකින් යටපත් කළා තමන්ගේ ජීවිතයේ තුල සැනසීම ළඟා කරගන්නට පුළුවන්කමක් තිබුණා. ඒ නිසාම තමයි උන්වහන්සේගේ ජීවිතයේට මේ තරම් ඉන්ද්‍රියන්ගේ යම් ආකාරයක ප්‍රසන්න සහගත ස්වરૂපයක් දකින්නට පුළුවන්කමක් තිබුණේ. මම පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්. තව මේ සූත්‍ර දේශනාවේ විස්තර කිරීමක් කරන්නට තිබෙනවා. කතමෝච පුජ්ජලෝ අනාගාමී ඉදේ කච්චෝ පුජ්ජලෝ පඤ්ඤවන්තං ඕරම් භාගියානං සංයෝජනනම් පරික්ඛයා ඕපපාතිකෝ හෝති තත්ත පරිනිබ්බහයි අයං උච්චති පුජ්ජලෝ අනාගාමී. උන්වහන්සේ අනාගාමී තලයකටපත් වුණා. පින්වත්නි, අනාගාමී පුජ්‍යලයා කියලා කියන්නේ කවර කෙනෙක්ද? මේ ශාසනයේ ඇතැම් පුජ්‍යලෙක් සිටිනවා තමන්ගේ ජීවිතයේ තුල 5 දිනක් වූ මේ ඕරම්බාගේ සංයෝජන ධර්ම ෂය කිරීමෙන් එම නැත්නම් සංයෝජන ධර්ම අපව සංසාරයේ තුල ඇද බැඳ දාලා තබාගෙන තිබෙන ධර්මතාවන් 10ක් විදිහට සඳහන් කරන්න පුළුවන් දස සංයෝජන ධර්මයන්. ඒ නිසා මේ ඕරම්බාගේ සංයෝජනයන් කියලා සඳහන් කරන්නේ 5 ආකාරයකට තිබෙන එම නැත්නම් 5 දිනක් වූ මේ ඕරම්බාගේ සංයෝජන ධර්මයන් ෂය කිරීමෙන් එහෙම නැත්නම් ඒවා සම්පූර්ණයෙන් නැති කිරීමෙන් කාම ලෝකයකට නැවත පැමිණෙන්නේ නැති බ්‍රහ්ම ලෝකයේම පිරිනුවන් පානවා නම් බ්‍රහ්ම ලෝකයේම පිරිනුවන් පාන මෙවැනි පුජ්‍යලයා තමයි අනාගාමී කියන වචنين විශේෂයෙන් තේරුම විදිහට සඳහන් කළේ. ඒකට මේ අනාගාමී ඵලයකට පත්වෙච්ච උතුමන් වහන්සේ ඕරම්බාගේ සංයෝජන ධර්මයන් සම්පූර්ණයෙන්ම ෂය කරපු කෙනෙක් බවට පත් වෙනවා. ඔබ දන්නවා දස සංයෝජනයන් අතරින් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමච්ඡන්ද, ව්‍යාපාද කියන මේ සංයෝජන ධර්ම පහ තමයි ඕරම්බාගේ සංයෝජන ධර්ම විදියට ධර්මයේ තුල සඳහන් කරන්නේ. මේ ඕරම්බාගිය සංයෝජන කියන කී සාමාන්‍ය තේරුම තමයි කාම භවයේ සත්‍යය බැඳී සිටින බන්ධන කියන එක. එහෙම නැත්නම් මේ ඕරම්බාගිය ධර්මතාවන් තුළ අපිට පේනවා මේ කාම ලෝකයේ තුල සත්‍යය බැඳී සිටින එහෙම නැත්නම් බැඳීමට ලක් කරලා තිබෙන ධර්මතාවන් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඒතර මේ ඕරම්බාගිය සංයෝජන ධර්මයන් නැති කිරීම සිද්ධ කරනවා. සක්කාය දිට්ඨිය සංයෝජන ප්‍රයෝජන කිරීම තුළින් යම් ආකාරයකින් එයාට මේ භවග්‍රේ තුල නැවතවතාවක් කාම ලෝකයේ තුල බැඳීමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා එබැවින් නැවත ඉපදීම් වශයෙන් කාම ලෝකයට එන ස්වභාවයක් ඒ පුජ්‍යලයා තුල දකින්න ලැබෙන්නේ නැහැ. අනාගාමී පුජ්‍යලයාට ඕරම්බාගේ සංයෝජන නැති කිරීම නිසා කාම ලෝකයේ ඉපදීම් වශයෙන් නැවත නැවතත් ඉන්නේ නැති නිසා ඔහුට යම් ආකාරයක මේ ජීවිතය තුළ නිදහස් භාවයක් කියන එකක් දකින්නට පුළුවන්කමක් තිබෙනවා. මෙන්න මේ විදිහට යම් ආකාරයකින් පුච්චලයක සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමච්ඡන්ද, ව්‍යාපාද කියන මේ සංයෝජන පස ඕරම්බාගේ සංයෝජන මේ සංයෝජන පහ කාම ලෝකෙට බෙදලා තබලා තිබෙන දේවල්. නමුත් මේ වශයෙන් කිරීම මගින් ඔවුන්ට අනාගාමී ඵලය ඇති වෙනවා. නැවත මේ ලෝකයට පැමීමක් සිදුවන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි, එවැනි සත්‍යයක් එවැනි ස්වභාවයක් පිළිබඳව සඳහන් කරනකොට අර පග්ගුණ ස්වාමින්වහන්සේ Tamanගේ ජීවිතයේ තුල අවසන් මොහොතේදී උන්වහන්සේ කාලක්‍රියා කරන වෙලාවේදී ඉන්ද්‍රියන්ගේ තිබිච්චි ප්‍රසන්න සහගත ස්වභාවය දිහා බලනකොට ඒ ප්‍රසන්න සහගත ස්වરૂපය නිසාම ආනන්ද ස්වාමින්වහන්සේ අහන්නේ තථාගතයන් වහන්සේගෙන්, ස්වාමිනී, පග්ගුණ තෙරුන් වහන්සේ බොහෝම ප්‍රසන්න සහගත ස්වરૂපයෙන් හිටපු කෙනෙක්. ඉන්ද්‍රියන්ගේ ප්‍රසන්න සහගත ස්වરૂපයක් තිබිලා තිබෙනවා. බලන්නකෝ, දැඩි ලෙස වේදනාවට පත් වෙලා හිටපු ගිලන් තත්යකට පත්වෙච්ච කෙනෙකුට භාග්‍යතුන් වහන්සේ කෙනෙක් මුණ ගැහුණාට පස්සේ තථාගතයන් වහන්සේගේ මුණ ගැසීම නිසාම ඔහුගේ ජීවිතය තුළ ඇතිවෙන්නා වූ මහත් ඵලය කොච්චරද? එතකොට ඕරම්බාගේ සංයෝජන ධර්මයන් ශ්‍රේය කරලා අනාගාමී ඵලයකට පත් වෙන්න තරම් මේ කාම ලෝකයට නැවත වතාවක් නොෙන්නට තරම් මේ භවයේ සම්පූර්ණයෙන් නැති කරන්නට තරම් ශක්තියක් යම් ආකාරයකින් තිබුණා. එක්තරා ආකාරයකට අනාගාමී ඵලයකට පත් වුණාට පස්සේ ඔවුන්ට මේ කාම ලෝකයේ තුල නැවත උත්පත්තියක් එහෙම නැත්නම් භවයක් සකස් කරගන්න හේතුවක් වන්නේ නැහැ. මේ කාරණාවන් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්නට පුළුවන්කමක් තිබුණත් මේ දේශනාවට අවශ්‍ය කරන මූලික කාරණාවන් පිළිබඳව නැවත වතාවක් මා සඳහන් කරන්න කැමැතියි. ඒ වෙලාවේදී තථාගතයන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට සඳහන් කරනවා යම් ආකාරයකින් කෙනෙකුට ජීවිතය තුළ මේ මරණාසන්න අවස්ථාවකදී Tamanගේ ජීවිතය තුළ
ධර්මයේ පිළිබඳව හිතන්න කල්පනා කරන්න අවස්ථාවක් උදා වුණොත් එහෙම නැත්නම් ජීවිතේ මරණාසන්න කාල පරිච්ඡේදයන් තුල ජීවිතේ අවසන් කාල පරිච්ඡේදයන් තුල අපි ගත්තොත් මෙහෙම ජීවිතේ සඳය සමය ගත කරන කාල පරිච්ඡේදය තුල යම් කෙනෙකුට මේ ධර්මයේ මුණ ගැහුනොත් ඔහුගේ ජීවිතය තුළ ධර්මය හොඳට වඩාගත්තට පස්සේ ධර්ම මානසිකාරිය තමන්ගේ ජීවිතය තුළ ඇති කරගත්තට පස්සේ ඔහුට ලැබෙන ආනිසංස 6ක් පිළිබඳව මේ දේශනාවේදී පැහැදිලි කොට වදාලා. මා කැමැති ඔබට මෙයින් සඳහන් වන කාරණා කීපයක් පිළිබඳව සඳහන් කරන්නට. තථාගතයන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට පින්වත්නි සඳහන් කරනවා ආනන්ද මේ ශාසනය තුළ කිසියම් භික්ෂුන් වහන්සේ කෙනෙක් යම් ආකාරයකින් තමන්ගේ සිත ඕරම්භාගිය සංයෝජන ධර්ම වලින් මිදලා නැත්තම් පස් ආකාරයකට සඳහන් කරපු සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්ම වලින් හිත මිදලා නැත්තම් ඔහුට මරණාසන්න අවස්ථාවේදී යම් වෙලාවකදී තථාගතයන් වහන්සේ දකින්නට ලැබෙනවා. පින්වත්නි ඔබත් මමත් මේ ජීවත් වන කාල පරිච්ඡේදය තුළ තථාගතයන් වහන්සේ කෙනෙක් අපේ සියසින් දකින්නට ඉඩකඩක් ඇත්තේ නැහැ. හැබැයි බුදුවරේ චිරමාන කාල පරිච්ඡේදය තුළදී යම් කිසි කෙනෙක් බොහෝ සෙයින් ගිලන් වෙච්ච අවස්ථාවකදී ඔහුගේ සිත දස සංයෝජන ධර්මවල තිබෙනා වූ පස් ආකාරයක ඕරම්භාගයේ සංයෝජන ධර්ම වලින් මිදීමටපත් වෙලා නැහැ. එහෙත් එවැනි අවස්ථාවකදී ඔහුට අවසාන අවස්ථාවේදී භාග්‍යතුන් වහන්සේ කෙනෙක් දකින්නට ලැබෙනවා. තථාගතයන් වහන්සේ ඒ වෙලාවේදී ආනන්ද ස්වාමින් වහන්සේට පැහැදිලි කරනවා ඒ තථාගතයන් වහන්සේ බුදුරයන් වහන්සේ ආදි කල්යාණ මජ්ජ කල්යාණ පරියෝසాన කල්යාණ එහෙම නැත්නම් මුල මැද අග කියන මේ තුන් කල්ලිම ඊ타ත්ම පිරිසිදු යහපත් වූ ධර්මයේ දේශනා කරනවා. පිරිසිදු බඹසර ප්‍රකාශයට පත් කිරීම කරනවා. ජීවිතේ ගත කරන තාමත්ම තීර්ණාත්මක කාල පරිච්ඡේදය තුළ තමන්ගේ ජීවිතයේ තුළ හැසිරිය යුතු ආකාරය පිළිබඳව සඳහන් කරනවා. අන්න ඒ බණ අසලා ඒ ඕරම්භාගයේ සංයෝජන ධර්ම වලින් ඔහුගේ සිත මිදීමට ලක් වෙනවා. බලන්ට මරණාසන්න අවස්ථාවකදී බුදුවරයෙක් මුණ ගැහිලා ඒ බුදුරයන් වහන්සේ මේ දස සංයෝජන ධර්මවල තිබෙන කාරණාවන් පිළිබඳව පැහැදිලි කරනවා. ඒ දස සංයෝජන ධර්මවල තිබෙන කාරණාවන් පැහැදිලි කළාට පස්සේ ඒ දස සංයෝජන ධර්මවල තිබෙනා වටිනාකම් ප්‍රකාශයට පත් කළාට පස්සේ ඒ බණ අහපු කෙනා තමන්ගේ සිත මේ පංච ඕරම්භාගී සංයෝජන ධර්ම වලින් මිදීමට ලක් කරගන්නවා. ආනන්ද නිසිකාල ධර්මයේ ඇසීමේ ආනිසංස එකයි. මෙන්න මේක තමයි පළවෙනි කාරණාව විදියට ආනන්ද ස්වාමින් වහන්සේට තථාගතයන් වහන්සේ පින්වත්නි පැහැදිලි කොට වදාළේ. දෙවෙනි කාරණාව ආනන්ද ස්වාමින් වහන්සේට තථාගතයන් වහන්සේ මෙන්න මේ ආකාරයට පැහැදිලි කරනවා. ආනන්දයේ කිසියම් කෙනෙකුගේ සිත මෙතන දෙවික්ෂුන් වහන්සේ විදියට ආමන්ත්‍රණය කළත් පින්වත්නි මේ ලෝකයේ තුල ජීවත් වෙන සිවණක් පිරිසටම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා කියන සියලු දෙනාටම ඔබටමයි මේ ධර්මයේ දේශනා කරන්නේ. ඔබ ගිහි වෙන්න පුළුවන්, පැවිදි වෙන්න පුළුවන්. එහෙත් පොදුවි ඔබ සියලු දෙනාටමයි සඳහන් කරන්නේ. ආනන්දයේ යම් වෙලාවකදී භික්ෂු නමකගේ සිත පස් ඕරම්භාගී සංයෝජන ධර්ම වලින් මිදලා නැත්තම් මුලින් සඳහන් කරපු සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මේ ආදී ධර්මතාවලින් ඔහුගේ සිත මිදීමට ලක් වෙලා නැත්තම් ඔහු මරණාසන්න අවස්ථාවේදී ඔහුට තථාගතයන් වහන්සේ දකින්නට ලැබෙන්නේත් නැහැ. එහෙත් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකෙක් දකින්නට ලැබෙනවා. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ ඒ මරණාසන්න වෙලා සිටින කෙනාට ආදි කල්යාණ, මධ්‍ය කල්යාණ, පරියෝසాన කල්යාණ කියන මුල මැද අග කියන මේ තුන් කල්ලිම ඊ타ත්ම යහපත් වූ ධර්මයේ දේශනා කරනවා. ඒ වගේම ජීවිතේ ගත කරන්න ඕන කාල පරිච්ඡේදයේ පිළිබඳව සතිය පිහිටවා ගනිමින් සමත විදර්ශනාවන්ට Tamanගේ මනස යොමු කර ගනිමින් සියල්ල අත්හරිමින් සියල්ල බදාගෙන නෙමෙයි සියල්ල අත්හරිමින් Tamanගේ ජීවිතේ ගත කිරීමේ වටිනාකම පිළිබඳව සඳහන් කරනවා. අන්න ඒ වෙලාවේදී වෙන ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් මරණාසන්න වෙලාවේදී කෙනෙකුට බණ කිව්වට පස්සේ ඒ බණ නියමාකාරයෙන් පිළිපැද්දට පස්සේ Tamanගේ මනස යොමු කරගත්තට පස්සේ ඒ බණ අහපු කෙනා Tamanගේ සිත මේ පංච ඕරම්භාගී සංයුද්ධ ධර්ම වලින් මිදීමට ලක් වෙනවා. ඒ නිසා මේ කාරණාව තථාගතයන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට පින්වත්නි පැහැදිලි කරනවා. ආනන්දය මේ තමයි ධර්මයේ ඇසීමේ දෙවිනි ආනිසංසයේ විදියට මේ දේශනාවේ පැහැදිලි කොට වදාලා. ඊළඟට තුන්වෙනි කාරණාව විදියට භාග්‍යතුන් වහන්සේ සඳහන් කොට වදාලා ආනන්දය කිසියම් කෙනෙකුගේ සිත මේ පංච ඕරම්භාගයේ සංයෝජන ධර්ම වලින් මිදීමට ලක් වෙලා නැත්තම් මරණාසන්න වේලාවේදී
තථාගතයන් වහන්සේ කෙනෙක් දකින්නටත් ලැබෙන්නේ නැහැ. තථාගත ශ්‍රාවකෙක් දකින්නට ලැබෙන්නේත් නැහැ. එහෙත් තමන්ට පුළුවන්කමක් තිබෙනවා තමන් ඇසූ පරිදි ප්‍රගුණ කළ පරිදි සිතින් මේ ධර්මය අනුවිතර්කණය කරමින් එහෙම නැත්නම් සිතින් කල්පනා කරමින් අනුවිචාරණය කරමින් මනසින් විමසා බලන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒතර තමන් අහපු ධර්මයේ ඊටමත් මුදින් මනසින් මෙනෙහි කරගනිමින් ඒ ගැන ਵਿਚාරය කරමින් ඒ ගැන සිත තුළ පුහුණුවක් ඇති කරගනිමින් කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා එවැනි ආකාරයකට මනසින් විමසා බලන ඔහුට තමන්ගේ සිත මේ සංයෝජන ධර්ම පහකින් ක්‍රමෙන් නිදහස් වීම කියන එක ඇති වෙනවා. මේ සංයෝජන ධර්ම පහෙන් නිදහස් වෙන්න පංච ඕරම්භාගී සංයෝජන ධර්ම නිදහස් වෙන්න ඔහුට අනාගාමී ඵලයකට පත් වෙන්න තරම් ශක්තියක් තිබෙනවා. කාම ලෝකෙට බැඳීමක් නොවන අනාගාමී ඵලයකට පත් වෙන තරම් ශක්තියක් තිබෙනවා. මා කියන්නේ ඔබ මරණාසන්න වේලාවේදී හෝ වේවා ජීවිතයේ අවසන් කාල පරිච්ඡේදයේ හෝ වේවා ජීවිතයේ මැදි වයසේදී හෝ වේවා කිසියම් කෙනෙකුට හැකියාවක් තිබෙනවා නම් ඔබට පුළුවන්කමක් තිබෙනවා මෙවැනි කාරණාවක් Tamanගේ ජීවිතය තුළ ඇති කරගන්න බලන්නකෝ. භාග්‍යතුන් වහන්සේ දකින්න නොලැබුණත් ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් දකින්න නොලැබුණත් ජීවිතේට ඔබ යම් ආකාරකින් අහපු ධර්මයක් තිබෙනවා නම් ඒ අහපු ධර්මය ගැන මෙනෙහි කරමින් කල්පනා කරමින් කටයුතු කරන්න හැකියාවක් තිබෙනවා නම් එවැනි කෙනෙකුට මේ පංචෝරම්භාගයේ සංයුද්ධ ධර්ම වලින් Tamanගේ ජීවිතේ යම් ආකාරයකින් නිදහස් කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. පින්වත්නි, මේ විදිහට තථාගතයන් වහන්සේ පුජ්‍යලයාගේ මනස අරුමුණු කරගනිමින් ඔබට මා සඳහන් කරන්නේ මේ ප්‍රධානතම කාරණා තුنين අපට ඊ타ත්ම වැදගත් වෙනවා ශ්‍රාවකයන් වහන්සේ කෙනෙකුගේ ධර්මයේ ශ්‍රවණය කිරීම කියන එකත් ඒ වගේම තමයි Taman අහපු බලපු කල්පනා කරපු Tamanගේ ධර්මය එහෙම නැත්නම් ඒ කාරණාවන් පිළිබඳව සිත තුළ යම් ආකාරයේහි ਵਿਚාරයන් කරමින් ඊට අනුකූලව Tamanගේ ජීවිතය ගොඩනගා ගන්න කාරණාව මා වේලාවේදී ඔබට ඊ타ත්ම මේ සිතින් කරුණාවෙන් යුක්තව සිහිපත් කිරීමක් කරනවා. දැන් එතකොට ඔබට මෙවැනි අවස්ථාවකදී Tamanගේ ජීවිතයේ තුළ ඇති කරගන්න පුළුවන් කාරණාවන් පිළිබඳව බොහෝ සෙයින් අපට සාකච්ඡා කරන්න පුළුවන්. අපි ඉදිරි දේශනාවකදීත් මේ හා සම්බන්ධව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සාකච්ඡාව සුවිශේෂ කාරණාවක් බවට පත් උනේ පග්ගුණ තෙරුන් වහන්සේ Tamanගේ ජීවිතයේ තුළ තථාගතයන් වහන්සේ මුණ ගැසීම නිසාම අවසන් මොහොතේදී ඔහුගේ සිත පංචෝරම්භාගයේ සංයෝජන ධර්ම වලින් නිදහස් වෙලා අනාගාමී ඵලයකට පත්වීම සිදු වුණා. ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් දකින්නට අවස්ථාවක් උදා වෙච්ච කෙනෙකුටත් එවැනි අවස්ථාවක් ගොඩනගා ගන්න පුළුවන්. ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් බුදුන් වහන්සේ කෙනෙක් දකින්නට නොලැබුණත් එහෙත් Taman අහපු ධර්මයේ කල්පනා කරපු ධර්මයේ අනුවිචාරණය කරමින් එහෙම නැත්නම් විතර්ක කරමින් ඒ ගැන මෙනෙහි කරමින් Tamanගේ සිත යම් ආකාරයක කුසලයකට වඩන්නට එහෙම නැත්නම් සමත විදර්ශනාවකට යොමු කරගන්නට හැකියාවක් තිබෙනවා නම් එවැනි කෙනෙකුටත් පින්වත්නි Tamanගේ ජීවිතය තුළ මේ වටිනාකම ගොඩනගා ගන්න පුළුවන්. මා ඔබට සඳහන් කරන්නේ කිසියම් ආකාරයක අපි ලෙඩක් දුකක් ඇති වුණාට පස්සේ කායික වශයෙන් ලෙඩ දුක් ඇති වුණාට පස්සේ මානසික වශයෙන් ලෙඩ දුක් ඇති වුණාට පස්සේ ජීවිතේ පිළිබඳව ගොඩාක් යමුරින් හිතන්න කල්පනා කරන්නට අපට ඉඩකඩක් තිබෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ජීවිතේ පිළිබඳව කල්පනා කළ හිත හදා ගන්න පුළුවන්. තථාගතයන් වහන්සේගේ උතුම් ශ්‍රාවකයන් වහන්සේලා පිළිබඳව හිතමින් කල්පනා කරමින් ජීවිතේ සනසා ගන්නට පුළුවන්. මේත කාලයේදී මා සඳහන් කරපු දේශනාවට පාදක කරගත්ත ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳව මා සඳහන් කළා. ඔහුට කොරෝනා වෛරසය ඇතිවිච්ච ආකාරය පිළිබඳව. එතකොට මේ කාටත් ලෙඩ දුක් වලින් නිදහස් වෙන්න හැකියාවක් ඇත්තේ සෑම මිනිසෙක්ම ජීවිතය තුළ බලාපොරොත්තු වන්නේ ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමන්දනං කියන එක. නිරෝගීකමත් ඒ වගේම හිතේ සතුටත් බලාපොරොත්තු වෙනවා. මොනතරම් ධනයක් බලයක් ශක්තියක් අපිට තිබුණත් අපිට කිසිදු ආකාරයක හිතේ සතුටක් නැත්නම් අපි හැමදාමත් සදාකල්ලිම ලිඩ්ඩුමයයි කියලා කෙනෙක්ගේ යුක්තව කටයුතු කරනවා නම් අපි ගොඩනගාගත්ත සකස් කරගත්ත පිළියෙල කරගත්ත මේ කිසිදු දෙයකින් අපට වටිනාකමක් ඇත්තේ නැහැ. ඒ නිසා ජීවිතේ අනවතර කාලයක් පුරාවට ඉපදිච්ච මොහොතේ පටන් මරණාසන්නයේ දක්වාම ජීවිතයේ සමහර වෙලාවට අවුරුදු 30 40ක් පමණ කාල පරිච්ඡේදයක් රාජ්‍ය සේවයේ හෝ වේවා පෞද්ගලික සේවාවන්හි දැඩි ලෙස මහන්සියලා වෙහෙසෙවිලා වැඩ කරපු විශ්‍රාම ශ්‍රවෙන් ගත කරන බොහෝ දිනෙකට ජීවිතයේ සැඳෑ සමය ගත කරනකොට ජීවිතය අත්හැරීමේ පුරුද්ද කියන එක ඇති කරගන්න අවශ්‍ය වෙනවා. මේකට අපි ඉදිරි දේශනාවකදී ඔබට මා පැහැදිලි කරන්නම්.
අනිත්‍ය සංඥාව වැඩිීමේ වටිනාකම පිළිබඳව. අපි මේ ධර්මකාරණාවන් ඔබට sannivedanaya කරන්න පින්වත්නි කාටත් තේරුම් ගන්නට පුළුවන් ආකාරයකට සරල ආකාරයකට ඒ වගේම ප්‍රායෝගික නිදසුන් මගින් මේ කාරණාවන් තේරුම් ගන්න පුළුවන්. සමහර වචනවල තියෙන පාරිභාෂික වචන යම් යම් දේවල් ප්‍රකාශ කරන විට අපේ පින්නතුන්ලාට ඇතැම් කෙනෙකුට මේවා තේරෙන්නේ නැහැ. නමුත් ධර්මයේ පිළිබඳව ලොකු ගැඹුරු අවබෝධයක් තියෙන නැත්තන්ට මේ කාරණාවන් පිළිබඳව ඉතාමත්ම හොඳින් මැනහින් වටහා ගන්නට පුළුවන්කමක් තිබුණත් සමහර ඇත්තන්ට නොතේරෙන නිසා අපි පුළුවන් තරම් බොහොම සරල කරලා මේ කාරණාවන් පිළිබඳව සඳහන් කරනවා. ඒ නිසා ලොකු කුඩා කොයි කාටත් ඒ වගේම යම් ආකාරික රෝගාතුර තත්යකට පත්වලා ඉන්න අයටත් ඒ සියලු දෙනාටම නිසි ආකාරයකට ගලපා ගන්නට පුළුවන් ආකාරයකට දස සංඥාවන් වඩන ආකාරය පිළිබඳව අපි ඉදිරි දේශනාවකදී දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ආනන්ද ස්වාමින් වහන්සේ ගිරිමානන්ද ස්වාමින් වහන්සේ වෙත ගිහිල්ලා තථාගතයන් වහන්සේ අනුදැන වදාළ ආකාරයකටම ගිරිමානන්ද ස්වාමින් වහන්සේට දස සංඥාවන් මෙනෙහි කරන්න කියලා සඳහන් කළා. Tamanගේ රෝගාබද්ධ තත්ත්වයන් නැති වුණා. ඒ නිසා අපිට කවුරුත් අපිට ලෙඩ දුක් ජරාවෙන් විනාශ වෙන්න බෑ. ඒකින් වළකාලන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. නමුත් අපිට හරියට ධර්මයේ අපේ ජීවිතය තුළ තිබෙනවා නම් මේ විදර්ශනාව හොඳට වඩලා එහෙම නැත්නම් ලෝකයේ තුල තිබෙන ඇත්තම தත්ත්වයේ ස්වභාවයේ ප්‍රඥාවෙන් හොඳට දැකලා ඉවරලා ජීවිතයේ තුල යම් ආකාරයක සැනසීමක් ඇති කරගන්න පුළුවන්. පින්වත්නි අපිට වැදගත් වෙන්නේ යම් ආකාරයකින් ඉපදිච්ච ස්වરૂපේ නෙමෙයි. ඔබ ඉපදුනේ යම් ආකාරයක දුප්පත් තැනක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මහා මෙඳුරක වෙන්න පුළුවන්. සල්ලි ඇතුව, සල්ලි නැතුව, රූප සම්පත්තියක් ඇතුව, රූප සම්පත්තියක් නැතුව. සමහරවිට ඔබට දරු සම්පත්තියක් නැතුව වෙන්න ජීවිතය ගත කරන්න පුළුවන්. නමුත් වඩාත් වැදගත්ම වෙන්නේ මම ඔබට අවධාරණය කරන්නේ ඔබ ඉපදිච්ච තැන නෙමෙයි. නමුත් ඔබ මරණයට පත්වන ස්වභාවය අනුව තමයි ඔබේ වටිනාකම මා තීරණය කරන්නේ කොයි වගේද කියලා. ඔබ හිස්සතින් යන මිනිස්සෙක් නම් ජීවිතයේ නැවත භවයක් සකස් කරගන්න අවශ්‍ය වන ආකාරයකට ජීවිතේ ගොඩනගාගත්ත කෙනෙක් නම් මා විශ්වාස කරනවා ඔබට මේ ජීවිතයේ යම් ඵලයක් ඔබ ලබාගෙන නැහැ. ඒ නිසා ඔබ ධර්මයේ හොඳට තේරුම් ගත්ත මිනිස්සෙක් විදිහට ජීවිතයේ තුල පුළුවන්කමක් තිබුණොත් හැකියාවක් තිබුණොත් හිස්සතින් නොයන මිනිස්සෙක් එහෙම නැත්නම් හිස්සතින් කියලා කියන්නේ Tamanගේ හිත වඩා නොගත් මිනිස්සෙක් විදිහට යනවට වඩා ධර්මයේ තේරුම් ගත්ත ශක්ති සම්පන්න මිනිස්සෙක් විදිහට මියදෙන්නට හැකියාවක් තිබෙනවා නම් මම හිතනවා ඒක තමයි වටින්නේ. ඒ නිසා ඉපදිච්ච තැන නෙමෙයි වටින්නේ මරණ මොහොතයි අපේ ජීවිතයේ ලොකු වටිනාකමක් ගෙන දෙන්නට පුළුවන්කමක් තිබෙන්නේ. ඒ නිසා අදත් මේ රාත්‍රී කාලයේදී මේ තථාගත ධර්මයේ ඔබට sannivedanaya කළා. අපි ඉදිරි දේශනාවේදී ජීවිතේට වැඩි යුතු සංඥාවන් පිළිබඳව ප්‍රායෝගික වශයෙන් ඔබට මා සඳහන් කරනවා. ඒ දේශනාවටත් නිවැරදි ආකාරයකට ඔබ තේරුම් ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම නෝරදවාම මේ ධර්මයක් ශ්‍රවණය කරන්නට අනිකුත් නිත් ශ්‍රාවක ස්වාමින් වහන්සේලා විශේෂයෙන් නිත් මාධ්‍ය ජාලයේහි ධර්මදේශනාවන් පවත්වන සියලුම ස්වාමින් වහන්සේලාගේ දේශනාවන් ඔබ ශ්‍රවණය කරන්නට ඒ සෑම දේශනාවකදී තමන්ගේ ජීවිතයට වටිනාකමක් ගෙනත් දෙන්න පුළුවන් කාරණාවන් සඳහන් කරනවා. ඒ නිසා පින්වත් ඔබ සියලු දෙනාටමත් නැවත වතාවක් මේ උතුම් ධර්මයේ ජීවිතයට ශක්තියක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් මේ රාත්‍රී කාලයේදී මේ දේශනාව අවසන් කිරීමට මත්තෙන් මා වඩාත් කැමැති මා පසුගිය දවස්වල මේ වස් කාල පරිච්ඡේදයේ තුලත් ඒ වගේම ජීවිතේ සෑම දවසකමත් නැති ඒ ජීවිතේ කරගන්න පුළුවන් වටිනාම පුණ්‍ය කටයුත්තක් පිළිබඳව සඳහන් කළා. ඒ තමයි පොහොය සීමාවක් සකස් කිරීම. භික්ෂුන් වහන්සේලාගේ විනය කර්ම කටයුතු සඳහා පොහොය සීමාවක් සකස් කිරීම කලාතුරකින් සිදුවෙන කටයුත්තක්. ඒ වගේම වැසිකිලි කැසිකිලි පද්ධතියක් සකස් කිරීමත් මේ විහාරස්ථානයේ සිදු කරනවා. ඒ නිසා ඔබට පුළුවන්කමක් තිබෙනවා මේ කටයුතු සඳහා සම්බන්ධ වෙන්නට. කිසියම් කෙනෙකුට මේ සඳහා Tamanට පුළුවන් ආකාරයකට හැකි ආකාරයකට සමහර කෙනෙකුට පුළුවන් Tamanට උපරිම ආකාරයෙන් මේ සඳහා දායකත්වයක් ලබා දෙන්න. ඒ නිසා ලක්වාසී ලෝකවාසී හැම දෙනාටමත් මෙත් සිතින් යුක්තව මේ කාරණාවට මා ආරාධනා කරනවා. ඔබට පුළුවන්කමක් තිබෙනවා මෙන්න මේ කියන දුරකථන අංක වලට ඍජුවම මට කතා කරන්න පුළුවන්කමක් තිබෙනවා. වඩාත් පහසුයි ඔබ හෙට දවල් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී මට දුරකථනින් සඳහන් කරන්න කතා කරන්නට. යම් ආකාරයකින් දුරකථනයට මා ඒ වෙලාවේදී කතා නොකලත් පසුව මම ඔබට ඇමතුමක් ලබා දෙන බවත් කරුණාවෙන් සිහිපත් කරනවා. මෙන්න මේ කියන දුරකථන අංක බොහොම කරුණාවෙන් මතක් කර සිටිනවා ලියාගන්න කියලා.
0.714 81 82 82 0.714 81 82 ඒ වගේම 0.73 0.73 90යි 25යි 26 0.73 90යි 25යි 26 කියන මේ ජංගම දුරකථනයේට මටම ඔයත් අන්න කතා කරන්න පුළුවන්කමක් තිබෙනවා. මේ රාත්‍රී කාලයේදී මේ තථාගත ධර්මයේ ශ්‍රවණය කරපු පින්වත් ඔබ සියලු දෙනාටම මේ වෙලාවේදී ආශිර්වාදී ප්‍රාර්ථනා කරමින් අදත් රාත්‍රී කාලයේදී මේ තථාගත ධර්මයේ මුළු මහත් ලෝකයටම sannivedana කරන්නට තමන්ගේ පින්වන්තෝ දායකත්වයේ ලබා දුන්නා කුරුණෑගල උඩදිගන අචලා තුසාරි කැප්පිටිපොළ මහත්මිය. විශේෂයෙන් ප්‍රධාන බලාපොරොත්තු බවට පත් වෙලා තිබෙන්නේ 2012 10 වෙනි මාසයේ 12 වෙනි දින එහෙම නැත්නම් අද දින 31 වන උපන්දිනයේ සමරන තරිඳු සංදීප තෙන්නකෝන් පුතුණුවන්ට ආශිර්වාද කිරීම, පෙබරවාරි 18 වෙනි දින 23 වෙනි උපන්දිනයේ සැමරූ කසුනිකා ඕසදී තෙන්නකෝන් දියණියටද අගෝස්තු 21 වෙනි දින 79 වෙනි උපන්දිනයේ සැමරූ නන්දා ලොකු ලියන අම්මාටද ඔක්තෝබර් මාස 2 වෙනි දින 49 වෙනි උපන්දිනයේ සැමරූ ජනක ප්‍රබෝධ කැප්පිටිපොළ මල්ලීටද දෙසැම්බර් 26 වෙනි දින 54 වෙනි උපන්දිනයේ සමරන ශිරන්ති කාංචනා කැප්පිටිපොළ අක්කා ඇතුළු සැමටත් නිත් කාර්ය මණ්ඩලයටත් දේශිකයන්න් වහන්සේටත් රටවාසී හැමදෙනාටමත් නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් චතුරාර්ය සත්‍ය ධර්මයේම වහා අවබෝධ වේවයි මෙත්සිතින් යුක්තව මේ වෙලාවේදී ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නන්දා විජයවර්ධන මහත්මිය හේරත් හල්මිල්ලෑව කැපිතිගොල්ලෑවේ සිට මේ දේශනාවට දායකත්වයක් දරුවා ප්‍රධාන අරමුණු බවට පත් වෙලා තිබෙන්නේ රංජිත් විජයවර්ධන සම්පුරුෂයා මියගොස් 2020 10 වෙනි මාසයේ 15 වෙනි දිනට වසර 4ක් සපිරීම නිමිත්තෙන් එතුමාට පින් අනුමෝදන් කරන්නටත් නිවන් සුවත් ප්‍රාර්ථනා කරනවා. මියගිය සියලු දෙනාට පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ජීවත් වෙලා සිටින අංජලිකා විජයවර්ධන දුව ප්‍රසාදිනී විජයවර්ධන දියණිය ඇතුළු එම පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අද මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ දායකත්වයේ ලබා දීම සිද්ධ කළා. ඒ වගේම මහනුවර පදිංචි හින්බණ්ඩා කොට්ටබේවත්ත මහතා සහ මාලිනී මැණිකේ මහත්මිය ඇතුළු දූ දරුවෝ විසින් මේ උතුම් දේශනාවට දායකත්වයේ දරුවා සැමට නිදුක් නිරෝගී සුවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරන අතරම අවසානයේ නිර්වාණය අවබෝධ පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මියගිය පරම්පරානුගත සියලු ඥාතීන්ට පින් පැමිණීමටත් දේශකයන්න් වහන්සේටත් නිත් කාර්ය මණ්ඩලයටත් ධර්මී ශ්‍රවණය කරන හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අවසන් දායකත්වයේ ලබා දෙනවා බලගොඩ මලිදු හાર્ඩ්වෙයාර් හේමමාලී සහ ඇගේ පවුලේ සෑම දෙනා විසින් රෝගීව සිටින ඇයගේ නැන්දම්මා වන මානවඩු අංගුඩ නෝනා සහ එන්ඩී මේරි නෝනා යන දෙපළට නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් මේ සඳහා දායකත්වය ලබා දෙනවා. ඒ වගේම මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුණ දෙන මලිදු දිල්ෂාන් සහ සචින්ත හේෂාන් යන පුතු දෙපළටද ඒට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය තුනුරුවන්ගේම ආශිර්වාද ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්වත් ඔබගේ පවුල්වල මිය ගිහිලා ඉන්න සියලු දෙනාටමත් ඒ වගේම විශේෂයෙන් ලක්වාසී ලෝකවාසී හැම දෙනාටමත් තමන්ගේ ධර්මයේ ශ්‍රවණය කරපු සියලු දෙනාගේම පරම්පරානුගත මිය ගිහින සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. මේ පින් බලෙන් හැම දෙනාම තුතුන් නිවන් අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. රෝගී තත්ත්වයකට පත් වෙලා ඉන්නව කොරෝනා වසංගත තත්ත්වයට පත් වෙලා සිටිනව සියලු දෙනාටමත් මේලාදී චිරජීවනයේ සහ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන් මේ උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්වත් ඔබටත් ඔබේ දූ දරුවන් ඥාතීන් හිතවත් හැම දෙනාටමත් ලක්වාසී ලෝකවාසී හැම දෙනාටමත් උතුම් දලඳා හාමුදුරුවෝගේ පිහිට ආශිර්වාද ලැබේවා. විජයශ්‍රී ජයසිරි මහඳුරන් වහන්සේගේ පිහිට ආශිර්වාද ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී සුවය ලැබේවා. මේ උතුම් ගෞතම බුදු සාසනය තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. විෂ්ණු කතරගම සමන් විභීෂණාදී සිල්මල් පේසක්‍ය මහේසක්‍ය දෙවියන්ටත් මේ ගියව සියලු දෙනාටමත් අපි හැමදෙනාමත් පතන බෝධියකින් නිවනින් සැනසීමටපත් වේවා. අක්ඛාසට්ඨා චේ බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. අක්ඛාසට්ඨා චේ බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤම් තං අනුමෝදිත්වා
චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.